පැහැදිලි මේ බුදු ගුණ ධම් ගුණ සිහිපත් කරන එක. ඊපස්සේ මේ අසුභානුපස්සතිය වඩද්දී මේ කොහොමද කරන්න කියලා පොඩ්ඩක් සිහිපත් කරගන්න ඕනේ. දැන් අපේ හන්දට බුද්ධානුස්සතිය වඩද්දී බුදු ගුණ සිහිපත් කිරීමනේ. ධම්මානුස්සතිය වඩද්දී ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කිරීම. එතකොට මේ අසුභය වඩද්දී මේ දැන් අසුභ සංඥාව දැන් ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරනවා ඉමමේව කායං උද්දං පාදතලාදෝ කේසමත්තක රජපරියන්ත පෝරං මේ නානප්පකාර සසුචිනෝ පච්චවෙක්කති කියලා. දැන් මේ දෙතිස් කුණප භාවනාව වඩනවද එහෙම නැත්නම් මේ දැන් ඇහැ නිසා ලෝකෙට බැඳෙන පස්පල අසකරණාසය දිව ශරීරයේ මන මේ ආස්වාද මේ හය පල නිසාම ලෝකෙට බැඳෙන පස්පල ආදී වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත්. හොඳයි ප්‍රශ්නේ මේ අසුභ සංඥාව කියන එක. දැන් සංඥාව කියන්නේ මොකද? හැඟීම. එහෙමයි. සංඥාව කියන්නේ හැඟීම. එතකොට පටික්කුල සංඥාව කියන්නේ අපි මේ ප්‍රතික්ෂේප කිරීම නැත්තම් පිළිකුල් කිරීමේ හැඟීම. එතකොට අසුභ සංඥා ගැන අසුභ හැඟීම. දැන් ඔකදී ඔබ වහන්සේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අසුභ සංඥාව ආකාර දෙකකට වඩන්න පුළුවන්. එකක් තමයි මේ අරමුණු වල අසුභය දැකීම. ඒ කියන්නේ ආස්වාදයේ අසුභය දැකීම. ආස්වාදයේ අසුභය දැකීම, කාමයේ අසුභය දැකීම. දැන් අපි ගත්තොත් එහෙම ජීවිතේ මිනිස්සු මේ කාම වැඩපිළිවෙල නිරත වෙලා ඉන්නේ. ආස්වාද ජනක වැඩපිළිවෙල නිරත වෙලා ඉන්නේ. සුභයි කියලා හිතාගෙන. ඒ නිසානේ සුභ නැකත් බලලා සුභ පැතුම්පත් හදලා සුභාශිංසන කරලා සුභ නැකතින් වැඩ ආරම්භන්නේ. හැම දෙයකටම අපි සුභයි සුභයි කියන එක දාගෙන තමයි ඒ වැඩ ටික කරලා තියෙන්නේ. එහෙනම් කාම ලෝකේ කාම වැඩපිළිවෙල අපි සුභ නැකත් බලලා සුභ මොහොතින් ආරම්භ කළේ සුභ වැඩක් කියලා හිතාගෙන. හැබැයි මිනිස්යන්ට මේ ජීවිතේ ජරාවටපත් වෙනවා කියන එක, ඒ කියන්නේ මේ දිරල යන ස්වභාවය, දුර්වල වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒක අසුභ ප්‍රවෘත්තියක්. කෙනෙක් ලෙඩ වෙනවා, ව්‍යාධියටපත් වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒක අසුභ ප්‍රවෘත්තියක්. කෙනෙක් විපතකට, කරදරයකට, දුකකට, උපද්‍රවයකට ලක් වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒක අසුභ ප්‍රවෘත්තියක්. කෙනෙක්ට අතුරු ආන්තරාවක් උදා වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒක අසුභ ප්‍රවෘත්තියක්. කෙනෙක් මරණයටපත් වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒක අසුභ ප්‍රවෘත්තියක්. එහෙනම් අපිට මේ අසුභ ප්‍රවෘත්ති වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ, අසුභ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි? අසුභ ප්‍රවෘත්ති අහන්න සිද්ධ වුණේ ඇයි? අසුභ දෙයක් සුභයි කියලා ලං කරගත්ත නිසා. එතකොට මේ කාමයේ සුභයි කියලා තමයි අපි ලං කරගත්තේ. සුභ සිද්ධියක් උදා වෙනවා කියලා හිතාගෙන. නමුත් උදා වෙලා තියෙන අසුභ සිද්ධියක්. සියලු ලෝසතුන් මේ කාමයේ ආස්වාදයේ ලං කරගන්නේ සුභ සිද්ධියක් උදා කර ගැනීම අදහසින්. සුභ සිද්ධියක් වැඩේවා සිද්ධි රස්තු යනාදී වශයෙන් කියලා තමයි වැඩේ පටන් ගන්න. හැබැයි අන්තිමට බැලින්නම් අසුභ සිද්ධියකින් තමයි කෙලවර වෙලා තියෙන ජීවිතේ. හැම අතින්ම. මෙලොව වශයෙන්ුත් අප්‍රමාණ දුක් දෝමනසයන් උහුලමින් තමයි ජීවත් වුනේ. ඒ නිසා රැස්වෙච්ච කර්ම ශක්තියෙන් පරලොවත් අප්‍රමාණ දුක් ඇති නිරය ඇතුළු සතර අපායට ඇද වැටුනේ. එහෙමනම් කොහොමද සුභ සිද්ධියක් වෙන්නේ කාමයෙන්? එහෙමනම් කොහොමද කාමයෙන් සුභ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ? හැබැයි ලෝකයා බලාපොරොත්තු වෙන්නේ සුභ ප්‍රතිඵලයක්. හැබැයි ලැබෙන්නේ අසුභ ප්‍රතිඵලයක්. අන්න ඒකයි සංඥා විපරීතය කියන්නේ. අසුභෙහි සුභ සංඥා. අසුභ දෙයක් සුභයි කියලා හිතන් ඉන්නවා. ඒ නිසා දැන් අර ජරාවටපත් වෙමින්, ව්‍යාධියටපත් වෙමින්, මරණයටපත් වෙමින්, ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන දෙයක්ම ලං කර ගන්නවා සුභයි කියලා හිතන්. ඉතින් ඒ බඳු මිනිස්යන්ට කෙසේද සුභ සිද්ධියක් උදා වෙන්නේ? හැමදාම අසුභ සිද්ධියක් තමයි උදා වෙන්නේ. හැමදාම අසුභ ප්‍රවෘත්ති තමයි අහන්න ලැබෙන්නේ. මෙන්න මේ අර්ථාර්ථයෙන් නුවණින් කෙනෙක් දැකලා, මේ කාමයේ අසුභ වශයෙන් දැකලා, මේ ආස්වාදයේ අසුභ වශයෙන් දැකලා ජීවිතෙන් බැහැර කළා නම් අන්‍යයට සුභ සිද්ධිය උදා වෙනවා. මොකද එයාට නැවත ජරා පිළිබඳ ප්‍රවෘත්ති එන්නේ නැහැ. ව්‍යාධිය පිළිබඳ ප්‍රවෘත්ති නැහැ. මරණය පිළිබඳ ප්‍රවෘත්ති නැහැ. කාමී නිසා හටගත්තාද යම් තාක් උපදීන් ඒ සියලු භයෙන් නිදහස්, උපදි විවේකයටපත් වෙනවා. උපද්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමීය ශෝකේ භය උපදවනවා. කාමතෝ විපමුත්තස නැතිසෝකගතෝ භයං. ඒ කාමෙන් වෙන් වුණාද ශෝකේ භය අවසන් වෙනවා. එහෙමනම් අන්න අසුභය අවසන් වෙනවා කාමෙන් වෙන් වෙච්ච දවසට.
එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් අපි අසුභය දකින්න ඕන කාමයන්හි. එතකොට පුළුවන්කම ලැබෙනවා කාමයෙන් හිත මුදව ගන්න. ඒක ක්‍රමයක්. ඒ අසුභ සංඥාව ආස්වාදයේ කාමී අසුභය දැකීම. තවත් එකක් තියෙනවා. ඒක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාටයි අදාළ වෙන්නේ. භික්ෂු භික්ෂුණීන්ට තමයි ඒ අසුභය අදාළ වෙන්නේ. ඒ තමයි මේ ශාරීරික අසුභය දැකීම. දැන් ඔය විදිහට අසුභය වඩමින් අසුභ සංඥා වඩමින් කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි තියෙන මේ චන්දරාගය පහ කරගන්න වෑයම් කරනවා. එතකොට යම්තාක් දුරකට මේ චන්දරාගය පහ වෙලා යනවා. රූප පිළිබඳ චන්දරාගය පහ වෙනවා. ශබ්ද පිළිබඳ චන්දරාගය පහ වෙනවා. ගන්ධ පිළිබඳ චන්දරාගය පහ වෙනවා. රස පිළිබඳ චන්දරාගය පහ වෙනවා. ස්පර්ශ අදහස් පිළිබඳව චන්දරාගය යම් යම් මට්ටම් වලට පහ වෙනවා. පහ වෙලා කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් මොකද කරන්නේ? ගිහිගේ අත්හැරලා පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ මොකටද? සියලු දුකින් නිදහස් වෙන්න. සියලු කෙලෙස් අවසන් කරන්න. නමුත් පැවිදි වුණාම තමයි දැනගන්න හම්බෙන්නේ යමක්. ඒ තමයි මොකද්ද? ගිහි ජීවිතයේදී ප්‍රිය රූප දකින්න ලැබුණා. පැවිදි ජීවිතයේදී දකින්න පුළුවන්. බැරි කමක් නැහැ. ගිහි ජීවිතයේදී ප්‍රිය සද්ධාහන්න ලැබුණා. පැවිදි ජීවිතයේදී අහන්න පුළුවන්. ඒකට ලෝකයට දොසක් කියන්න බෑ. මොකද දැන් රූපයක් පේනකොට සද්දයක් ඇහෙනකොට ඒ රූපය සුභ වශයෙන් හරි සැප වශයෙන් හරි පේන්නේ. ඒ සිත රාග සම්පස්සයෙන් යුක්තව ඒ රූපේ සද්දේ ස්පර්ශ කළොත්. එතකොට යම් කිසි භික්ෂුවකට යම් රූපයක් පේනකොට ඒ රූපේ සැප රූපයක්ද නැද්ද කියලා දන්නේ ඒ භික්ෂුන් වහන්සේ විතරයි. වෙන කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑනේ. ඒ නිසා රූපයක් දුටුපමණින් කෙනෙක්ට දෝෂයක් නගන්න බෑ. ඒ භික්ෂුන් වහන්සේලාට ඉතින් විහාරයට යන්නේ එහෙම නැත්නම් මගතොටේ ගමන් කරනවා විවිධාකාර රූප දකින්න ලැබෙනවා. එතකොට උන්වහන්සේලාටත් පුළුවන්කම ලැබෙනවා රාග ස්පර්ශ රාග සම්පස්සයෙන් පස්සපච්චය වේදනා කියලා සැප වේදනා උපදව ගන්න රාගයෙන් ඒ රූපේ දිහා බැලුවොත් සැප වේදනාවක් උපදිනවා. හැබැයි ඒක ලෝකයට පිටින් බලලා තේරුම් ගන්න පුළුවන් එකක් නොවන නිසා භික්ෂුන් වහන්සේලා රූපෙන් ආස්වාදයක් ලැබුවාට ලෝකයා දොස් නගන්නේ ලෝකයට ඒක තෝරගන්න බෑ හොයාගන්න බෑ. ඒ වගේමයි ශබ්දය. සද්දේ කියන එකත් එහෙමමයි. සද්දේ රාගෙන් ස්පර්ශ වුණොත් විතරයි සැප වේදනාවක් ජනිත වෙන්නේ. එහෙමනම් භික්ෂුන් වහන්සේලාටත් පුළුවන් ඇහෙන ශබ්ද රාගෙන් ස්පර්ශ කරලා සැප වේදනාවක් අත්දකින්න. රාගයත් නම් ඉතින් ආය අමුතුවෙන් ස්පර්ශ කරන්න දෙයක් නැහැ ස්පර්ශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශබ්දය නිසා අපි හිතමුකෝ සින්දු යනාදී වශයෙන් වෙන්න පුළුවන්. සංගීතය යනාදී වශයෙන්. ඒ දේවල් ඇහෙනකොට භික්ෂුන් වහන්සේලාටත් ශබ්දේ නිසා ආස්වාදයක් හට ගන්න පුළුවන්. ඒකත් ලෝකයට පිටින් බැලුවට පේන එකක් නේ හොයාගන්න බෑ. ඒ නිසා ලෝකයට ඒකටත් දොස් නගන්න බෑ. ඒ වගේම නාසයෙන්ුත් පුළුවන් මේ වගේ ආස්වාදය ලබන්න. යම් යම් ගන්ධයන් රාගෙන් ස්පර්ශ කළාම සැප වේදනාවක් උපදිනවා. ඒක ලෝකයට පිටින් බලලා තේරුම් ගන්න බෑ මේ සැප වේදනාව මේ මුන්නහන්සේ මේකෙන් සැපයක් විඳිනවද නැද්ද කියලා. ඒ නිසා ගන්ධයෙන් ආස්වාදයක් ලැබුවට ඒකටත් මුකුත් ඒකටත් දොසක් කියන්න බෑ ලෝකයට. ඊළඟට රසයන්ගෙනුත් පුළුවන් ආස්වාදයක් ලබන්න භික්ෂුවටත් දානමාන ආදියට ලැබෙනා වූ ප්‍රණීත භෝජන වර්ග රාගයෙන් ස්පර්ශ කරලා පුළුවන් සැප වේදනාවක් සකසා ගන්න සකස් වෙනවා. ඇත්තටම අපි සම්මුතිය කියද්දි ඉතින් එහෙම කියනවා. සකස් වෙනවා රාග සම්පස්සේ ඇති කල්ලි ඊට අනුකූල ඵලයක් නිර්මාණය වෙනවා පස්සපච්චය වේදනා කියලා. එතකොට මොකද වෙන්නේ? භික්ෂුවටත් පුළුවන් ආහාරයෙන් ආස්වාදයක් ලබන්න. ඒකත් ලෝකයට පිටින් බලලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා ඒකටත් දොස් කියන්න බෑ. ඊළඟට භික්ෂුවටත් පුළුවන් විවිධාකාර අදහස් හිතමින් ඉන්න. විවිධාකාර මනෝ අදහස්. ඒ කියන්නේ මනෝ ලෝකවල සැරිසරන්න පුළුවන් භික්ෂුවටත්. මනසින් ආස්වාදයක් හදාගන්න පුළුවන්. වේදාකාර විතර්ක සිහි කරමින් ඉන්න පුළුවන්. කාම විතර්ක සිහි කරමින් ඉන්න පුළුවන්. එයින් යම්කිසි ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි ඒකත් පිටින් බැලුවට කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. හොයාගන්න බෑ. ඒ නිසා ඒකටත් දෝෂයක් අහන්න වෙන්නේ නැහැ. හැබැයි භික්ෂුවට ඔය පහම ඒ කියන්නේ ඇහැ කන නාසය දිව මනස කියන පහෙන්ම ආස්වාදයක් ලබන්න පුළුවන්. ඔය පහටම ඇවත් පනවලා නැහැ. ඒ කියන්නේ ඇවතක් කියන්නේ සංවර සීලේ ප්‍රාතිමෝක්ෂ සීලේ අපි සංවර කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස සංවර කරගෙන ජීවත් වෙනවා මිසක් එතනින් එහාට මේක දරුණු ඇවත් වලින් පනවලා නැහැ. ඔය පහෙන් ලබන අරමුණු වලින් ආස්වාදයක් ලබන්න බෑ කියන එක. හැබැයි භික්ෂුවට කිසිම ආකාරයකින් කිසිම නිදහසක් ලැබිලා නැහැ ස්පර්ශකාමයේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ස්පර්ශයෙන් යම් කිසි ආස්වාදයක්
ලබන්න ගියොත් නම් අන්න ඒක ලෝකයට පේනවා. යම්කිසි රූපයක් ආස්වාදයේ පිණිස ස්පර්ශ කළොත් අන්න ඒක නම් ලෝකයට හොඳට පේනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒකට එදාට දොස් අහන්න හම්බ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර විඥාන පහටම වඩා මෙන්න මේ ස්පර්ශකාමී පිළිබඳ විඥානයේ බලවත් වැඩෙන්න පටන් ගන්නවා. මොකද ඒකනේ නැතිමද? අර විනය පිටකේ අරගෙන බැලුවාම දකින්න ලැබෙනවා අපූර්ව කතා පුවත්. ඒ විදිහට අපි විවෘත ධර්මයේ සාකච්ඡා කරන නිසා අපිව සාකච්ඡා කරමු මේ යථාර්ථය තේරුම් ගන්න. සමහර භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ ගියාම බුදු පියාණන් වහන්සේ කාලේ උන්වහන්සේලා මගතට ගමන් කරනකොට හම්බෙන විවිධාකාර තරුණ ස්ත්‍රීන් මුණ ගැහිලා සපුදු කහනකොට උන්වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලාට කුමක්ද අඩුපාඩු කියලා. කුමක්ද අඩුපාඩු කියලා ඇහුවාම උන්වහන්සේලා කෙලින්ම උත්තරයක් දෙනවා අපිට මේ ස්ත්‍රී සමාගමේ තමයි අඩුපාඩුවකට තියෙන්නේ කියලා. ස්ත්‍රීන්ගේ ස්පර්ශය විතරයි අපට අඩු අනිත් ඔක්කොම තියෙනවා කියලා. ඉතින් එතකොට සමහර ස්ත්‍රීන් ආහෙම ඔබ වහන්සේලාට ඒක නම් අඩු අපිට ඒකක් දෙන්න පුළුවන් කියලා ඉදිරිපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දරුණු ඇවත් වලින් පරාජිකා දක්වාම ඒ ඇවත් පනවලා තියෙන පරාජිකා සංඝාදිශේෂ දුකුලා තුලසි මේ පාචිති අනාදි වශයෙන් විවිධාකාර ඇවත් වලින් ස්පර්ශකාමී වළක්වලා තියෙනවා. ඉතින් භික්ෂුවකට හෝ භික්ෂුණියකට පැවිදි ජීවිතය තුළදී ලබන්න බැරි කාමය ඒක තමයි. අනිත් පහම අර අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ලබා ගන්න පුළුවන්කම තියෙන ඒවා ලෝකයට දකින්නත් බෑ. ලෝකයා දැක්කට ඒක ලෝකයට තේරුම් ගන්නත් බෑ. ඒක ලොකු ප්‍රශ්නකුත් නෙවෙයි ලෝකයට. හැබැයි ස්පර්ශකාමී කවුරු හරි ලබනවා කියලා දැක්කොත් අන්න එතන මහ විනාශයක් සිද්ධ වෙනවා. ඒ භික්ෂුවට සීලයක් ඒ භික්ෂූත්වයක් නැති වෙලා යනවා. ලෝකයාගෙන් අපවාදත් වෙනවා. ලෝකයාගෙන් විවිධාකාර ගැරහීම් තාඩන පීඩනත් එල්ල වෙනවා. තමා පිළිබඳවත් මහ පිළිකුලක් තමන්ටත් හට ගන්නවා. එපමණක් නෙවෙයි බොහෝ විට සිවුර තියලා ගිහිගෙට යන්නත් වෙනවා සමහර විට. බොහෝ දුරට. ස්පර්ශකාමය දුරු කරගන්න බැරි වෙච්ච නිසා තමයි බොහෝ අපේ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙලා පස්සේ කාලේ නැවත සිවුර තියලා ගිහිගෙට යන්නේ. මොකද ඒක අත්හැර ගන්න බැරි තරම් බරපතල කාමයක්. මොකද අනිත් කාමයන්ට වඩා ස්පර්ශකාමී බලවත්. මොකද මුළු ශරීරයක් පුරාම ස්පර්ශය ලබන නිසා. එතකොට මෙන්න මේ කාමයෙන් නිදහස් වෙන එක භික්ෂුවට කාම රාගය දුරු කරගන්න ගියාම භික්ෂුව ඇවිල්ලා අන්තිමට හිර වෙන්න ඕන ඔතන. ස්පර්ශකාමී. ඔක තමයි අත්හැර ගන්න බැරි මේන එක. රූප ශබ්ද ගන්ධ රස අදහස් අත්හැර ගන්න පුළුවන්. හැබැයි ස්පර්ශකාමී ලේසියෙන් දුරු කරගන්න බෑ. එහෙනම් අන්න ඒ නිසා බුදු පියාණන් වහන්සේ මොකද්ද භික්ෂුවට දේශනා කළා? භික්ෂුවට කිව්වා අර සියලු කාමයන්හි අසුභය නුවණින් දකින ගමන් විශේෂයෙන්ම මේ ශාරීරික අසුභය නුවණින් දකිව්. ඉම මේ කායං උද්දම් පාද දාලා ආදෝකේ සමර්ථක දශපරියන්ත පුරා නානපකාර රසිනෝ පච්ච වික්කති අනාදි වශයෙන්. හතර සතිපට්ඨානෙත් ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කළා වගේ කිරිමානන්ද සූත්‍රය අසුභ සංඥාවෙත්. අත්තිමස්මින් කාය කේසා ලෝමා නකා දන්තා තචෝ මාංසන් හරු අනාදි වශයෙන් මේ ශාරීරියේ පවතිනා වූ අසුභය නුවණින් දකින්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙමයි ඒක ව්‍යවහාරික වෙන්නේ විවහාරික වෙන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? කාමරාගය දුරු වෙලා ඵලයන් කියලා අර මේ අත්තිමස්මින් කාය කේසාලෝමා නකා දන්තා තචෝ මාංසානහරු කිය හිසේ සිට පාදාන්තය දක්වා මෙබඳු අසුචියෙන් යුක්තයි කිය සිහි කර කර හිටියට කාමරාගය දුරු වෙන්නේ නැහැ. දැන් මේක ඇප්ලයි කරන්න ඕන. විවහාරික කරන්න ඕහාරිකයි. ඒකයි කිව්වේ. හැමතිස්සෙම න්‍යාය භාවිත කරන්න ඕන. කොහෙද භාවිත කරන්නේ දැන් තමන් බලන්න ඕන. තමන්ගේ හිත කොයි ස්පර්ශයේද ඉල්ලා හිටින්නේ? කෙබඳු ස්ත්‍රියකගේ පුරුෂයෙක්ගේද ස්පර්ශය ඉල්ලා හිටින්නේ යනාදි වශයෙන්. කෙබඳු රූපයක ස්පර්ශයේද ඉල්ලා හිටින්නේ යනාදි වශයෙන් දකින්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? අන්නේ හිත චන්දරාගෙන් සොයන රූපේ අසුභේ නුවණින් දකින්න ඕන. අර කිව්ව කුණප කොටාස ඊට ඇතුළත් කරලා. ඒ තමන්ගේ හිත ඇලෙන රූපය, තමන්ගේ හිත සොයන රූපය, තමන්ගේ හිත චන්දරාගෙන් සොයා එවිදින රූපය අන්න මෙන්න මේ රූපය තුලින් අර අසුභය දකින්න ඕන. එහෙම නැතුව ඒ රූපේ වෙනම තියෙනවා. මෙහෙ මිනිහක් දිහා බලාගෙන මිනිහක කෑලි ටික බලාගෙන මේක අසුභයි කිය ඉන්නවා. එහෙම කාමරාගේ දුරු වෙන්නේ නැහැ. කාමරාගේ දුරු වෙන්න නම් තමන්ගේ හිත ඇලිලා තියෙන තැනින් ගලව ගන්න ඕන. එහෙනම් ඇලිලා තියෙන්නේ කෙබඳු රූපයකද? ඒ රූපය තුලින් දකින්න ඕන මේ අසුභය. මේ රූපයත් මේ කිව්ව දෙතිස් කුණප කොටාසයන්ගෙන් සකස් වෙලා තියෙන්නේ.
මේ රූපෙත් හිසේ සිට පාදාන්තය දක්වා මේ අසුභයමයි පවතින්නේ. යනාදී වශයෙන් මේ හිත ඇලිච්ච රූපය අසුභ වශයෙන් දැක්කොත් අන්න එදාට කාමරාගය දුරු වෙනවා. අන්න එදාට ඒ සියලු රූප පිළිබඳ තියෙන චන්දරාගය පහ වෙලා යනවා. එහෙම නැතුව ඒ රූපේ වෙන පැත්තක අපි වෙන පැත්තක අසුභය වඩනවා, රූපේ වෙන පැත්තක තියෙනවා. කවදාවත් අසුභ අර කවදාවත් අනුසේ රාග අනුසේ නැසෙන්නේ නැහැ, කාම රාග අනුසේ නැසෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අර රූපේ පිළිබඳව මෙනෙහි කරද්දී සුභ සංඥාවෙන් කාම රාගය උපදිනවා. අසුභය අපි වෙනම වඩනවා. ඒ නිසා කවදාවත් මේ දෙක එකට එකක් ගැලපෙන්නේ නැති නිසා කාම රාගය අනුසේ වශයෙන් එහෙමම පවතිනවා. එහෙනම් කාම රාග අනුසේ නැසන්න නම් මොකද කරන්න ඕන? අර ප්‍රියභාවයෙන් සිත හොයන යම් ස්පර්ශයක් ඇත්නම් ඒ ස්පර්ශයේ හිමි රූපය, ඒ ස්පර්ශයේ සකසා දෙන රූපය අසුභ වශයෙන් දකින්න ඕන. ඒ රූපය තුලින් මේ අසුභය දකින්න ඕන. එතකොට තමයි කාම රාගය දුර වෙලා යන්නේ. එතකොට ඕකේ තවත් පැති දෙක තුනක් පෙන්වන්න ඕන. හොඳ මාතෘකාවක් එදලා ආපු නිසා මම තවත් කාරණා කීපයක් පෙන්වන්න බලාපොරොත්තු වෙන ගැන මොකද්ද මේ අසුභ විපරීතය කියන්නේ? සුභ කියලා ගත්ත විපරීතය මොකක්ද? මේ අසුභේ සුභ වශයෙන් ගත්ත විපරීතය මොකක්ද? ඊට කලින් තවත් පැත්තක් පෙන්වන්න ඕන. දැන් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ කාමරාගේ නැගින්නේ සුභ සංඥාවෙන්. සුභයි කියලා ගත්ත සංඥාවෙන්. සුභ සංඥාවෙන් තමයි කාමරාගේ නැගින්නේ. කාමරාගය කිව්වහම ආකාර 6කට යනවනේ කාමරාගේ. රූප කෙරෙහි රාගේ, රූප රාගේ, ශබ්ද රාගේ, ගන්ධ රාගේ, රස රාගේ, පොට්ටබ්බ රාගේ, ධම්ම රාගේ යනාදී වශයෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අදහස්, ධර්ම මේ කියන කොටස් 6 සම්බන්ධයෙන්ම කාමයක් පවතිනවා සත්‍යය තුළ. එතකොට මෙන්න මේ කාමරාගේ 6 ආකාරයකින් යුක්ත වෙන හැමනම්. එතකොට මෙන්න මේ කාමරාගේ අර දරුණුම හරිය තමයි ස්පර්ශකාමී. ස්පර්ශයේ කෙරෙහි තියෙන කැමැත්ත. ඒක අත්තර ගන්න බැරි වෙන එක තමයි ගොඩ දෙනෙට අර උතුම් අනාගත ඵලයේ දක්වා හිතෝසෝ ගන්න බැරි වෙන හේතු වෙන්නේ. එහෙමනම් එතෙන්ට එන්න බැරි වෙන්නේ අර කාමරාගේ දුරු වෙන්නෙම නැති නිසා. දුරු වෙන්නේ නැත්තේ ඇයි? අපි අර වැරදි විදිහට අසුභය පාවිච්චි කරන නිසා. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව අපිට පෙන්ලා දෙනවා එහෙනම් මේ කාමරාගේ නැගින්නේ සුභ සංඥාවේ. රූප සුභයි කියලා ගත්ත නිසා. රූප පිළිබඳ කාමරාගේ නැගින්නේ. ශබ්ද සැපයි කියලා ගත්ත නිසා, සුභයි කියලා ගත්ත නිසා ශබ්ද පිළිබඳ කාමරාගේ නැගිනවා. ওই විදිහට එවන් උපසංහරති ගන්ධ රස සුභයි කියලා ගත්ත නිසා ඒ ගන්ධ පිළිබඳ රස පිළිබඳ කාමරාගේ නැගිනවා. ඊළඟට අදහස් සැපයි කියලා ගත්ත නිසා අදහස් පිළිබඳ ධම්ම පිළිබඳ රාගේ නැගිනවා. ඒ වගේම තමයි ස්පර්ශය සැපයි කියලා ගත්ත නිසා තමයි ස්පර්ශ රාගේ නැගින්නේ. එහෙනම් ස්පර්ශය සැපයි කියලා ගත්තා. කුමක ස්පර්ශයද? ශාරීරික ස්පර්ශය තමයි විශේෂයෙන්. අනිකුත් ඔය අඳපුටු මේස ඒ වගේ තියෙන ස්පර්ශයට වඩා ඒව නෙමෙයි. ඒයින් ලබන්නේ සුළු ආස්වාදයක්. ඊට වඩා මේ ස්ත්‍රී පුරුෂ සහසම්බන්ධය තුලින් ලබන ස්පර්ශය තමයි බලාපොරොත්තු වෙන සිත. මොකද ඒයින් තමයි බලවත් රාගයක් නම්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ ස්පර්ශය ලබන කයේ මේ ස්පර්ශය සොයන්නේ කෙබඳු කායකද? මට මේව ගොඩක් ගැඹුරට මම කියන්න කැමති නැහැ. මෙතන ගිහි පාර්ශවයේ මෙතන බණ අහන නිසා එයාට සමහරට ඒවා සමහරට අත්හදා බලන්න ගියොත් එහෙම අර කිව්වා වගේ ගිහි ජීවිතවල ඉන්න බැරි තරම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා සමහර දේවල් ගැන අපිට විවෘත වශයෙන් කියන්න බැරි තැන් තියෙනවා. නමුත් මම පුළුවන් තරම් පැහැදිලි කරන්නේ මේ. එතකොට බලන්න ඕනේ ස්පර්ශ ලබන්නේ කෙබඳු කායකින්ද? ස්පර්ශය සොයන්නේ මේ තුච්ච නින්දේ සිත ස්පර්ශය සොයන්නේ කෙබඳු කායකින්ද? මෙබඳු කායකින්. මෙන්න මෙබඳු කායකින්. හිසේ සිට පාදාන්තය දක්වා নানা ප්‍රකාර අසුචිනින් ගැවසුනා වූ සදුනා මෙබඳු කායකින් තමයි මේ හිත ආස්වාදය හොයන්නේ. යනාදී වශයෙන් දකිමින් අර සිත ආස්වාදයේ සොයන යම් රූපයක් ඇද්ද? අන්නේ රූපය අසුභය දකින්න ඕන. අර කිව්ව කොටස් 32 ඒ රූපයට ඇතුළත් කරලා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපයෙන් ස්පර්ශය හොයන එක නතර වෙනවා. ඒ රූපේ ස්පර්ශය ලබන්න යම් චන්දරාගයක් තිබුණා නම් අන්නේ චන්දරාගෙ හිතින් පහ වෙලා යනවා. එතකොට මෙන්න මේ සිතේ මේ අසුභ විපරීතය පොඩ්ඩක් පෙන්වන්න ඕන. අසුභය සුභයි කියලා ගත්ත විපරීතය. පොඩි උදාහරණයක් යන මීට ඉස්සෙල්ලත් මම හිතන්නේ කිව්වා මේක. නමුත් නැවත වතාවක් කියන්න නැවතත් ධාරණීය වෙන්න අලුතින් අහන කෙනෙක්ට තේරෙන්න. මේ මොකද්ද මේ සිතේ මායාව? ඇයි මේ අසුභයකට ඇයි මේ අසුභයක් කියන්නේ? දැන් අපි ගත්තොත් එහෙම අඟුරු කෑලි 32ක් අරගෙන මිනිස්සෙට දෙනවා මේ අඟුරු කෑලි 32කින් රූපයක් හදන්න කියලා. එතකොට මේ මිනිස්සයා මේ අඟුරු කෑලි 32කින් රූපයක් හදලා මිනිස් රූපයක් අපි හිතමුකෝ නිකන් යම්කිසි දල රූපයක් හදනවා.
දැන් මේ රූපය හැදුවේ අඟුරු කෑලි 32කින්. අඟුරු කෑලි 32ම කළුයි. එමනම් අඟුරු කෑලි 32කින් හදපු රූපේ ඒකාන්තයෙන්ම අපිට පේනවනේ කළු පාට. මොකද අඟුරු කෑලි 32ම කළු නම් ඒකාන්තයෙන්ම ඒ රූපේ කළු රූපයක් වෙන්න ඕන. හැබැයි යම් මේකින් අපිට මේ රූපේ පේන්නේ සුදු පාටට නම් ඒ කියන්නේ විශාල විපරීතයක් මෙතන තියෙනවා. කළු පාට අඟුරු කෑලි 32කින් හදපු රූපේ අපිට සුදු පාට රූපයක් හැටියට නම් සිත විසින් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ තුච්ච නිර්සිත සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ බොරුවක්. ඇත්තක් නෙවෙයි මායාවක් පෙන්වන්නේ. එහෙමනම් ඔන්න බලන්න මේ උපමාවත් එක්කම ගලපලා අපි බලමු. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ යනාදී වශයෙන් මේ විග්‍රහ කරන කොටස් 32 මොනවද? අසුබ කොටස්, කුණුප කොටස්. එහෙනම් මේ එක කොටසකවත් ගන්න සුබයි කියලා දෙයක් නැහැ. මේ සියල්ල අසුබයි. සියල්ල මිනිස්සු පිළිකුලෙන් බැහැර කරනවා. මේ කොටස් 32ම. එකක්වත් ගන්න නැහැ සුබයි කියලා. 32ම බැහැර කරනවා පිළිකුලෙන්. එතකොට මේ 32කින් හැදෙන රූපය 32ම අසුබන කුණුපන ඒකාන්තයෙන්ම මේ 32කින් හැදෙන රූපයත් අසුබ රූපයක් වෙනවන කුණුප රූපයක් වෙන්න ඕන. ඒ ගැන තර්කයක් වාදයක් ආයි නැහැ. මොකද අඟුරු කෑලි 32ම කළු නම් ඒකෙන් හැදෙන රූපේ කළු රූපයක් වෙන්න ඕන. එහෙනම් මේ කොටස් 32ම අසුබ නම් කුණුප නම් මේ කොටස් 32කින් හැදෙන රූපයත් ඒකාන්තයෙන්ම කුණුප රූපයක් වෙන අසුබ රූපයක් වෙන්න ඕන. නමුත් තුච්ච නින්දසිත මොකද කරන්නේ? මේ කොටස් 32 වෙන වෙනම ගත්තාම අසුබ වුණාට මේ 32 එකට එකතු කරලා අපිට පෙන්වනවා සුබ රූපයක් හැටියට. ඒ කියන්නේ සම්පූර්ණ විපරීතයක් පෙන්වනවා. අන්න අසුබේ සුබ සංඥා. අසුබ රූපය සුබ හැඟීමෙන් සිත ගන්නවා බාර ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අසුබ රූපය පිළිබඳ ඒ අසුබ රූපී ස්පර්ශයෙන් උපදින්නා වූ වේදනාව පිළිබඳ සිත විසින් චන්දරාගෙන් බැඳෙනවා. ඒ නිසා හැමදෙස්සෙම ඒ ස්පර්ශකාමී ස්පර්ශ කාමී කෙරෙහි දැඩි චන්දරාගයෙන් යුක්ත වාසය කරන. මොකද අර රූපේ අසුබය දකින්න පුළුවන්කම නැති නිසා. ස්පර්ශය අසුබය දකින්න පුළුවන්කම නැති නිසා. එහෙනම් යමෙක් මෙන්න මේක ටිකක් මීට වඩා තව ගැඹුරට අපි මේක විග්‍රහ කරන්න ඕන. තව මේකේ තියෙන කොටස් පැහැදිලි කරන්න. මම මේ කෙටියෙන් කිව්වේ ගෘහ වාසය දෙන්නව පිරිසුත් මේ වහගෙන ඉන්න නිසා ඒ අයට ඒක එච්චරම අදාළ වෙන්නේ නැහැ. මොකද ඒ අය මේ ශාරීරික අසුබය වඩන්න ගියොත් එහෙම ගෘහ ජීවිත කඩාගෙන වැටි බලාගෙන ඉදිද්දි එහෙම කරන්න එපා. මොකද තමන්ට අදාළ නැති දේවල් කරන්න යන්න එපා කියන එක අපි ඉල්ලියමු. මොකද බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු නැති දේවල් අපි දේශනා කරන්නේ නැහැ කොහොමදවත්. එතකොට උන්වහන්සේ දේශනා කරේ නැහැ ගිහියන්ට අසුබය වඩව කියලා. ගිහියන්ට කිව්වේ ආස්වාදේ කාමයේ අසුබය දකින්න නුවණ. විදර්ශනාත්මකව. ඒක විදර්ශනා භාවනාව. මේක ඇවිල්ලා සමත භාවනාව. සමතය තුලින් සමතේ වගේම විදර්ශනාවක් තියෙනවා මේ අසුබේ. කොටස් දෙකක් තියෙනවා. එතකොට අතච පංචක විදර්ශනාවක් තියෙන වෙනම. එතකොට මෙන්න මේ විදිහට අර සිත සොයන ස්පර්ශයේ සොයන රූපේ අසුබය කෙනෙක්ට මෙන්න මේ කොටස් 32 එකට ඇප්ලයි කරලා දකින්න පුළුවන් නම් විවහාරික කරලා වෝහාරික වශයෙන් දකින්න පුළුවන් විවහාරික වශයෙන් දකින්න පුළුවන්. මෙන්න මේ තුලින් මේ අසුබේ මේ ස්පර්ශය සොයන්නේ. මෙන්න මෙබඳු කුණුපයන් නේද මේ ස්පර්ශ වෙන්නේ. මේ මෙබඳු කුණුපයන් ස්පර්ශ වීමෙන් හටගන්නා වේදනාවට නේද සැපයි කියලා මේ හිත රැවටෙන යනාදි වශයෙන් හිත රවට්ටන්න යනාදි වශයෙන් දිගින් දිගට නුවණින් මෙනෙහි කළොත් අන්න වැඩෙන අසුභ සංඥාව. අසුභ සංඥාව වෙනවහම මොකද වෙන්නේ? ශරීරය කියන වචනේ හිච්ච මාත්‍රයෙන් අසුභ සංඥා නැගින්න ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් වැසිකිළිය කියලා එකක් තියෙනවා. මේ වැසිකිළිය කියන එක කුඩා කාලේ ඉඳලම අපි වැසිකිළිය පිළිබඳ අසුභ සංඥා වඩලා නැහැ. කවුරුවත් අසුභ සංඥාවක් වඩලා නැහැ වැසිකිළිය පිළිබඳව. හැබැයි වැසිකිළිය කියන වචනේ ඇහෙනකොටත් අපිට අසුභ සංඥාව තමයි නැගිලෙන්නේ. සුභයි කියන්නේ කාටවත් වැසිකිළිය අසුරු කරන්න අදහසක් එන්නේ නැහැ කාමරාගෙන්. ඇයි ඒ? අසුභයි කියන එක දැකලා තියෙන්නේ ඇස් දෙකටම. එහි ගතිඋත්තක් නැහැ, හරියක් නැහැ. එහි තියෙන්නේ මල මුත්‍ර කියලා දැකලා ඉවරයි. එහි තියෙන්නේ අසුභයක් කියලා දැකලා තියෙන්නේ, අසුචියක් කියලා දැකලා තියෙන්නේ. ඒ නිසා ඒකට කාටවත් ආසාවක් ඇති වෙන්නේ නැහැ, ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඇස් දෙකට යථාර්ථයේ පෙනිච්ච නිසා අපි ඇස් දෙකට ගෝචර වෙච්ච සත්‍ය ඉදිරියේ අපිට පටික්කුල සංඥාව වැඩිලා වැසිකිළිය සම්බන්ධයෙන්. අදටත් වැසිකිළිය කියද්දීම කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ අසුභ සංඥාව, පටික්කුල සංඥාව. එහෙමනම් ඔන්න ඔය විදිහටම මේ ශරීරය පිළිබඳ අසුභය අපි ඇස් දෙකට පේන්නේ නැති නිසා ශරීරය පිළිබඳ අසුභය දකින්න වෙන්නේ අපිට ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දකින්න කියන්නේ ඉම මේව කායං උද්දම් පාදතල්ලාදෝ කේසමත්තක තචපරියන්ත පුරා නානප්පකාර අසිචුනෝ පච්ච වෙක්කදී
ප්‍රත්‍යක්ෂා කරන්න කියලා කිව්වේ ඥානෙ. ඥානෙන් දකින්න ඕනේ ඇස් දෙකෙන් නෙවෙයි. ඥානෙන් දකින්නකොට ඇස් දෙකට පේන්නේ නැති යථාර්ථය මොකද වෙන්නේ? අන්න මේ අසුභ සංඥා වැඩෙන්න පටන් ගන්නවා. ශරීරය පිළිබඳ අසුභ සංඥා වැඩෙන්න පටන් ගන්නවා. එදාට මොකද වෙන්නේ? ශරීරය කියන වචනය ඇහෙනකොට අසුභ සංඥා නැగిලෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ බඳු ශරීරය අසුරු කරන්න තවදුරටත් චන්ද රාගයක් පහළ වෙන්නේ නැහැ. එදාට මොකද වෙන්නේ? ස්පර්ශකාමියක් දුර වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට ගිහිලා කාමරාගංශයත් නැසිලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට විශේෂයෙන්ම මේ අසුභ සංඥා වඩන්න තියෙන්නේ ස්පර්ශකාමයේ දුරු කරගන්නයි මේ ශාරීරික අසුභය. නමුත් ගිහියන්ටත් පුළුවන් අසුභ සංඥාවක් වඩන්න. ඒ ඇවිල්ලා විදර්ශනා සංඥාවක්. ඒක ඇවිල්ලා මෙන්න මේ කාමයන්හි ආස්වාදයන්හි අසුභය දැකීම. කාමයේ ආස්වාදයේ අසුභ වශයෙන් දැකීම. ඒක විදර්ශනා සංඥාව. අතන්දි වැඩෙන්නේ සමත සංඥාව. සමත භාවනාව. දෙකම තියෙනවා. ඔය ගැන ගොඩාක් අපි විස්තරාත්මකව වෙන දවසක සාකච්ඡා කරමු. විශේෂයෙන්ම මම කැමතියි ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු භික්ෂුණීන් වහන්සේලා මෙහින් වහන්සේලා ඇතුළු පිරිසත් එක්ක විතරක් අපි අසුභ සංඥා පිළිබඳව තවදුරටත් ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන් අවශ්‍ය නම්. නමුත් ගෘහ පාර්ශවයේ ඒ වසන්නා වූ නැත්තම් ගිහි අපේ පින්වතුන් නිසා ඒ දේවල් අපි ගැඹුරට කතා කරන්න බෑ ඇත්තටම. එහෙනම් අපි අන්න ඒක නුවණින් දකින්න ඕනේ. එහෙමනම් මේ අසුභයක් සුභ වශයෙන් අපට හිත විසින් විපරීත වශයෙන් පෙන්වලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ සිත පෙන්වලා දෙන රූපය ඇත්තක් කියලා හිතාගෙන අපි ඒ රූපය පිළිබඳ සුභ හැඟීමෙන් යුක්තව හැමදෙස්සෙම මෙනෙහි කරනවා. අන්න මෙනෙහි කරනවා. අර තියෙන විතර්ක කාම විතර්ක දැන් මොකද කරන්නේ? ඒ රූපේ ලස්සන ගැන මෙනෙහි කරනවා. කොහොමද? සිසිවන උවන ඉඟ සුඟගත හැකි මිටින නිසිපුළු ලුකුර ඉතුරු ටික මට කියන්නත් ලැජ්ජයි. දැන් ඕවා කියනවා. ඒ ලියලා තියෙන හාමුදුරු කෙනෙක් මයිකයි වැඩේ තියෙන්නේ. තව තියෙනවා කේශ කල්යාණිය, දන්ත කල්යාණිය, චවි කල්යාණිය, මාංශ කල්යාණිය, වයස් කල්යාණිය, පංච කල්යාණිය කියලා සංකල්ප. මේ තියෙන්නේ ඔය තියෙන්නේ අසුභේ සුභ වශයෙන් හදලා ලෝකයට දීපු සංකල්ප ටික. දැන් මේවා ඔළුවේ ධාරණය වෙන්න මොකද වෙන්නේ? අසුභේ සුභයි කියන ඒ විපරීතේ වැඩෙන්න ගන්නවා. අසුභ සංඥා වැඩෙන්න ගන්නවා. සුභ සංඥා වැඩෙන්න ගන්නවා. අසුභේ සුභයි කියන විපරීත සංඥා වැඩෙන්න ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ බඳු රූප ඇස ගැටෙන මොහොතක් ඒ පිළිබඳ සිහි කරන මොහොතක් ඇත්නම් වේගයෙන් නැగిලෙනවා සුභ සංඥාව. නැగిලෙනවත් එක්ක මොකද වෙන්නේ? සුභ සංඥාවෙන් ප්‍රත්‍ය වේලා කාම රාගය උපදිනවා. ඒ කියන්නේ ඒ ශරීර ඇසුරු කිරීමේ ආසාව හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඒක නසා ගන්න පුළුවන් වෙන්නේ අනිත් පැත්තට ගියාම පටිසෝධ පැත්තෙන්. ඒ කියන්නේ සුභ සංඥාව නසලා අසුභ සංඥාව බවට පරිවර්තනය කරගත්තාම අසුභයි කියන හැඟීම පරිවර්තනය අසුභයි කියන හැඟීම නුවණින් දැක්කහම අන්න පුළුවන්කම ලැබෙනවා ඒ කාම රාගයෙන් නිදහස් වෙන්න. එතකොට තව දෙයක් පැහැදිලිව දකින්න ඕන. අර රූප ශබ්ද ගන්ධ රස ඒ වගේම අදහස් සම්බන්ධයෙන් විදර්ශනා සංඥාවෙන් විතරක් කාම රාගය පහ කරගන්න පුළුවන්. හැබැයි ප්‍රඥා බලවත් කෙනෙක්ට නම් විදර්ශනාවෙන් ස්පර්ශකාමයක් දුරු කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් දෙනාට විදර්ශනා සංඥා විතරක් මදි. මෙන්න මෙතනදී මේ අසුභ සංඥාවත් වඩලා සමතේ පැත්තෙන් අසුභය වඩලා කාමච්ඡන්ද නීවරණයත් පහ කරගෙන සමාධිමත් මනසක් ගොඩනගාගෙන ඒ සමාධිය තුලින් කාමරාග විඥාණයට ආහාර නොදී දෙකින් දෙකටම ආහාර නොදී ඉඳලා කාමරාගයේ සිඳින්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව කාමරාග විඥානයේ බලවත්ම කොටස හැටියට ස්පර්ශකාමී පවතින්නේ. ඒක හැමෝටම 100%ක් සාධාරණයි කියන එක නෙවෙයි. තර්කවාද වලට වැටෙන්න එපා. ඒක එහෙමයි එහෙනම් අපටත් එහෙම නෑනේ. එහෙම කියලා නෙවෙයි. අති බහුතරයක් දෙනාට ස්පර්ශකාමී තමයි බලවත්ම කාමී බවට පත් වෙන්නේ. එහෙම නැති අයත් ඉන්න පුළුවන්. මං ගොනේ 100%ක් නෑ. 100%ක්ම කියන්න බෑ. එහෙම නැති අයත් ඉන්න. කාමරාගයේ මේ ස්පර්ශකාමී පිළිබඳ ඒ බහුල චන්ද රාගයක් නැති අයත් ඉන්න පුළුවන්. එහෙම අයට ඒක එච්චර අපහසු වැඩක් වෙන එකක් නෑ. හැබැයි දැන් අර අපි ගත්තොත් එහෙම උදාහරණයක් සුන්දරී නන්දා තේරපදානි ඒ වගේම
කේමා තේරපදාන ආදී දන්නවා අපේ කේමා රහත් තෙරණින් වහන්සේ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ඒ වගේම ධානලාභී රහත් තෙරණින් වහන්සේලා අතරින් අග්‍ර වෙච්ච සුන්දරි නන්දා හේවත් ජනපද කල්යාණී එවත් සුන්දරි නන්දා තෙරණින් වහන්සේ මේ දෙදෙනාම කාමරාගයෙන් මැඩුණු සිතකින් හිටියේ රූපය පිළිබඳ උන්මාදයට පත් වෙලා මේ දෙදෙනාම මේ ශරීරය සුබයි කියන සංඥාවෙන් යුක්ත වාසය කළේ ඒ නිසා උන් දෙදෙනා තුළ බලවත් කාමරාගයක් පැවතියා ඒ නිසා බුදු පියාණන් වහන්සේට සිද්ධ වුණා මේ දෙදෙනාගේ මේ කාමරාගයේ සිඳින්න මේ ශරීරයේ අසුබය පෙන්වා දෙන්න. ඒ නිසා තමයි අවස්ථා දෙකේදීම අර රූපත් කාන්තාවන් දෙදෙනෙක් මවල ඉර්ධි බලයෙන් ඒ දෙදෙනාගේම ශරීරය කුණු වෙලා වැగిරෙන ආකාරය පෙන්වලා දුන්නේ විශේෂයෙන්ම සුන්දරි නන්දා තෙරණින් වහන්සේට පෙන්වලා දුන්නා ඒ ශරීරයේ gadu හටගෙන ඒවා පුපුරලා ඒ ලේ සැරව ගලලා ඒ මුළු ශරීරයම දුර්ගන්ධයෙන් යුක්ත විශාල තුවාලයක් බවට පත් වෙලා විනාශ වෙලා කුණු වැగిරෙන ආකාරය පෙන්වලා දීලා ඒ කය අසුබය පෙන්වලා දීලා ඉර්ධි බලයෙන් ඇයගේ කාමරාගය සිඳින්න සිද්ධ වුණේ බුදු පියාණන් වහන්සේට. මොකද ඒ තරම්ම බලවත් කාමරාගයක් ඇය තුළ පැවතියා රාජකුමාරිකාවක්. ඉතින් ඒක නිසා අපි දකින්න ඕන කාමරාගයේ බලවත්ම කොටස උන්නය ශරීරය පිළිබඳ ස්පර්ශ කාමයයි. ඉතින් ස්පර්ශ කාමයේ නසා ගන්න නම් ශරීරයේ ස්පර්ශය මෙන්න මේ ආකාරයේ ස්පර්ශයක් මේ ස්පර්ශය ලබන්නේ මෙබඳු කුණුපයන්ගෙන් කියලා නුවණින් ගැඹුරට විමර්ශනය කරනකොට ඒ සමතයත් විදර්ශනාවත් දෙකම අනුබද්ධ කරගෙන පුළුවන් මේ භාවනා වඩන්න සමත විදර්ශනා යුගනද්දව. එතකොට මොකද වෙන්නේ? අන්න කාමරාගේ සිඳිලා යනවා. ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණාද? එහෙමයි අපේ ආනන්ද. තව පැහැදිලි කරගන්න